ආයුබෝවන් සුබ දවසක්. අද මම මෙම දේශනය තුළින් ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේ 11 වන නිපුණතාව වන නිෂ්පාදිත බෙදා හැරීම සඳහා වෙළඳාම දායක වන අයුරු විමසයි යන්නෙහි 3 වන නිපුණතා මට්ටම. එනම් තොග වෙළඳාම සිදුවන ආකාරය විමසයි යන්නේ. හොඳයි, අපි බලමු මෙහිදී ඔබ විසින් සාධනය කරගත යුතු ඉගෙනුම් ඵල මොනවාද කියලා. තොග වෙළඳාම පැහැදිලි කර ගැනීම, තොග වෙළඳාමේ ලක්ෂණ විස්තර කිරීම, ප්‍රදේශයේ ඇති තොග වෙළඳසැල් ලයිස්තුගත කිරීම, තොග වෙළඳාගෙන් නිෂ්පාදකයාට හා සිල්ලර වෙළඳාට ඉටුවන සේවා වෙන වෙනම දැක්වීම. එහෙමනම් අපි තොග වෙළඳාම යන්න හඳුනා ගනිමු. නැවත විකිණීම සඳහා හෝ ව්‍යාපාරවල භාවිතය සඳහා මිලදී ගන්නන්ට භාණ්ඩ හා සේවා විකිණීම සම්බන්ධ සියලු කටයුතු තොග වෙළඳාම යනුවෙන් හඳුන්වන්නට පුළුවන්. මේ අනුව තොග වෙළඳාමේ අංශ දෙකක් දක්නට ලැබෙනවා. එක් අංශයක් තමයි නැවත විකිණීම සඳහා භාණ්ඩ මිලදී ගන්නන්ට විකිණීම. අනිත් අංශය තමයි ව්‍යාපාර කටයුතු සඳහා එහෙම නැත්නම් ව්‍යාපාරවල භාවිතය සඳහා මිලදී ගන්නන්ට විකිණීමත් තොග වෙළඳාම යනුවෙන් හැඳින්විය හැකියි. ඒ පිළිබඳව මා මෙහි දක්වා ඇති ඉංග්‍රීසි අදහස ඔබට ප්‍රයෝජනවත් වෙයි. අපි දැන් බලමු තොග වෙළඳාමේ ලක්ෂණ මොනවාද කියලා. මා කලින් සඳහන් කළ පරිදි නැවත විකිණීමේ අරමුණෙන් මිලදී ගැනීම එක් ප්‍රධාන ලක්ෂණයක්. ඒ වගේම භාණ්ඩ තොග වශයෙන් අලෙවි කිරීම. සිල්ලර වෙළඳාමට සාපේක්ෂව වැඩි ප්‍රමාණයන්ගෙන් සමන්විත තොග වශයෙන් තමයි අලෙවි කරන්නේ. ඒ වගේම ගැනුම්කරුවන්ට වෙළඳ වට්ටම් ලබා දීමක් සිදු වෙනවා. ඒ වගේම භාණ්ඩ විශාල තොග ගබඩා කර තිබීමක් දක්නට ලැබෙනවා. නිෂ්පාදිත ප්‍රවර්ධනය කිරීමෙහි යෙදෙනවා. තොග වෙළඳුන් විසින් නිෂ්පාදකයින් වෙනුවෙන් තමන් අලෙවි කරනු ලබන නිෂ්පාදිත ගැනුම්කරුවන් වෙත ප්‍රවර්ධනය කරනු ලබනවා. ඒ වගේම වෙළඳපොළ පර්යේෂණ සිදු කරමින් නිෂ්පාදකයින්ට අවශ්‍ය තොරතුරු වාර්තා ලබා දෙනවා. ඒ වගේම සිල්ලර වෙළඳුන් වෙත හෝ වෙනත් ප්‍රාදේශීය තොග වෙළඳුන් වෙත තොග ප්‍රවාහනය කර දීමත් සිදු කරනු ලබනවා. ඒ අනුව නිෂ්පාදකයන්ට ඔවුන්ගේ තොග ඉලක්ක වෙළඳපොළ වෙත රැගෙන යාම ඉතාම පහසුයි. ඒ වගේම අවදානම් දැරීමක් සිදු කරනු ලබනවා. මෙහිදී නිෂ්පාදකයන්ගේ භාණ්ඩ තමන් වෙත රඳවාගෙන බෙදා හැරීමේදී ඒවා නැෂ්‍ය වීම හෝ අලෙවි නොවීම වැනි අවදානම් තොග වෙළඳා විසින් බාර ගනු ලබනවා. අපි දැන් බලමු තොග වෙළඳාගෙන් ඉටුවන සේවා කෙලෙසද කියලා. මෙහිදී තොග වෙළඳාගෙන් නිෂ්පාදකයාට යම් සේවා ප්‍රමාණයක් ඉටු වෙනවා. ඒ වගේම සිල්ලර වෙළඳාටත් යම් යම් සේවාවන් ඉටු වෙනවා. ඉගෙනුම් ඵලවල දක්වා තිබුණේ මෙම පාර්ශවයන් දෙක සඳහා ඉටුවන සේවා පමණයි. නමුත් මා මෙම දේශනය තුළින් පාරිභෝගිකයන්ට ඉටුවන සේවා කීපයක්ද හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. දැන් බලන්න තොග වෙළඳාගෙන් නිෂ්පාදකයාට සැලසෙන සේවා මොනවාද කියලා. නිෂ්පාදකයාගේ භාණ්ඩ තොග වශයෙන් මිලදී ගැනීම. ඒ අනුව නිෂ්පාදකයන්ට තම නිෂ්පාදනාගාරයේ තොග රැස්වීමක් සිදුවන්නේ නැහැ. ඔවුන්ට භාණ්ඩ නිෂ්පාදනය කරන සැනින්ම ඒවා තොග වෙළඳුන් රැගෙන යාම නිසා නිෂ්පාදනාගාරවල ඉඩකඩ පවත්වා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම නිෂ්පාදකයන් වෙනුවෙන් භාණ්ඩ ප්‍රවර්ධනය කිරීම. අපි කලින් මෙම කාරණාව තොග වෙළඳාමේ ලක්ෂණයක් වශයෙන් විස්තර කළා. නිෂ්පාදකයන් වෙනුවෙන් තමන්ගේ ගබඩාවල භාණ්ඩ රඳවාගෙන තොග වෙළඳාගේ වියදමින් ඒවා ප්‍රවර්ධනය කරනු ලබනවා.
ඒ වගේම නිෂ්පාදකයා වෙනුවෙන් භාණ්ඩ තේරීම, වර්ග කිරීම, ඇසිරීම හා ලේබල් කිරීම වැනි කටයුතු වල යෙදෙනවා. මෙහිදී පුදුවෙලෙන්දා තමන්ගේ ගබඩාවේ භාණ්ඩ රඳවාගෙන ඒවත් තේරීම, වර්ග කිරීම, ඇසිරීම හා ලේබල් කිරීම වැනි කටයුතු වලට භාජනය කිරීමෙන් නිෂ්පාදකයන්ට සේවාවක් ඉටු කරනු ලබනවා. ඒ වගේම අලෙවියට නුසුදුසු භාණ්ඩ ඒ තොග අතර තිබුණොත් ඒවා සිල්ලර වෙළඳුන් අතට යා නොදී නිෂ්පාදකයා වෙත ආපසු බාර දීමෙන් නිෂ්පාදකයාගේ කීර්ති නාමය ප්‍රතිරූපය ආරක්ෂා කිරීමට උදව් වෙනවා. ඒ වගේම වෙළඳපොළ පර්යේෂණ සිදු කොට නිෂ්පාදකයන්ට අවශ්‍ය වාර්තා සහ නිගමන වෙළඳා විසින් ලබා දෙනවා. ඒ වගේම නිෂ්පාදකයන් වෙනුවෙන් මූල්‍යණය කිරීම මේ ආකාර දෙකකින් සිදුවන්නට පුළුවන්. එක් ආකාරයක් තමයි ඍජුවම අරමුදල් සැපයීම. අනිත් කාරණාව නිෂ්පාදකයන්ට අවශ්‍ය යෙදවුම් හා වෙනත් අමුද්‍රව්‍ය ණයට සැපීමක් සිදු කරනු ලබනවා. එමගින් නිෂ්පාදකයා වෙනුවෙන් මූල්‍යණය කිරීමක් අපි හඳුනා ගන්නවා. අපි දැන් බලමු තොග වෙළෙන්දාගෙන් සිල්ලර වෙළෙන්දාට සැලසෙන සේවා මොනවද කියලා. විවිධ වර්ගයේ භාණ්ඩ තොග වශයෙන් සැපීම. මෙහිදී එක් එක් සිල්ලර වෙළෙන්දාගේ මිලදී ගැනීමේ ධාරිතාව වෙනස් වන නිසා ඒ වෙළෙන්දාට අවශ්‍ය ප්‍රමාණයෙන් තොග සැපීමක් සිදු කරනු ලබනවා. ඒ වගේම සිල්ලර වෙළෙන්දාට ප්‍රයෝජනවත් තොරතුරු සැපීම. වෙළඳපොළ පිළිබඳව, මිල මට්ටම් පිළිබඳව, තරංකරුවන් පිළිබඳව යන ආදී වශයෙන් සිල්ලර වෙළෙන්දාට ප්‍රයෝජනවත් වන තොරතුරු තොග වෙළඳුන් විසින් ලබා දෙනවා. ඒ වගේම සිල්ලර වෙළඳසැලට භාණ්ඩ ගෙනවිත් බාර දීම. මේ අනුව සිල්ලර වෙළෙන්දාට ප්‍රවාහන ගැටලුවක් නැතිව යනවා. ඒ වගේම තමන්ට අවශ්‍ය භාණ්ඩ ඇනුමක් ලබා දීමෙන් තමන්ගේ වෙළඳසැල වෙතම ගෙන්වා ගත හැකි වෙනවා. ඒ වගේම තොග වෙළඳුන් විසින් කරනු ලබන ප්‍රවර්ධනයේ වාසිය සිල්ලර වෙළෙන්දාට ලබා දෙනවා. ඒ අනුව තොග වෙළඳුන්ගේ ප්‍රවර්ධන වැඩසටහන් වලදී සිල්ලර වෙළඳුන්ගේ නාම ලේඛන සඳහන් කිරීමක් සිදු කරනු ලබනවා. ඒ අනුව එහි වාසිය සිල්ලර වෙළඳුන්ට ලැබෙනවා. ඒ වගේම මූල්‍ය පහසුකම් ලබා දීම. මෙහිදීද කලින් සඳහන් කළ ආකාරයට ස්වභාවයන් දෙකකින් මූල්‍ය පහසුකම් ලැබෙන්නට පුළුවන්. එක් ආකාරයක් තමයි වෙළඳසැලේ අවශ්‍ය කටයුතු සඳහා වන අරමුදල් සැපීම. අනිත් අතින් සිල්ලර වෙළඳුන්ට ණයට භාණ්ඩ සැපීම. ඒ අනුව ඔවුන්ට මූල්‍යණයක් සිදු වුණාසේ සලකන්න පුළුවන්. බොහෝ විට සති දෙකක් හෝ මාසයක් වෙන කාලයක් සඳහා තොග වෙළඳුන් සිල්ලර වෙළෙන්දාට ණයට භාණ්ඩ ලබා දෙනවා. ඒ වගේම නොවිකිනෙන භාණ්ඩ ආපසු බාර ගැනීමක් සිදු කරනු ලබනවා. ඒ අනුව සිල්ලර වෙළෙන්දාට මේ අවාසිය වෙන්නේ නැහැ. මේ භාණ්ඩ ආපසු ලබාගෙන හොඳ ගුණාත්මක භාණ්ඩ හෝ කල්ලිකුත් වීමට තවදුරටත් දින වකවානු ඇති භාණ්ඩ නැවත ආපසු ලබා දෙනවා. මම ඔබට කලින් සඳහන් කළා ඉගෙනුම් පළවල තොග වෙළෙන්දාගෙන් නිෂ්පාදකයාටත් සිල්ලර වෙළෙන්දාටත් ඉටුවන සේවා ගැන පමණයි සඳහන් වුණේ. නමුත් මා පාරිභෝගිකයාට සැලසෙන සේවා කීපයක් මෙහිදී ඔබට හඳුන්වා දෙනවා. එකක් තමයි වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීම. මක්නිසාද තොග වෙළඳුන්ට හැකියාව තිබෙනවා තමන්ගේ ගබඩාවල තොග අවශ්‍ය ප්‍රමාණයෙන් රඳවාගෙන වෙළඳපොළට භාණ්ඩ හිඟයක් නොමැතිව ක්‍රමානුකූලව සැපීම. ඒ අනුව පාරිභෝගිකයින්ට තමන්ගේ පාරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ නොකඩවා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මිල උච්චාවචනයන් වැළැක්වීම. තොග වෙළඳුන් භාණ්ඩ රඳවාගෙන අවශ්‍ය නම් භාණ්ඩ ඉදිරිපත් කිරීම සීමා කර මිල ඉහළ යාමට සැලැස්විය හැකියි. නමුත් තොග වෙළඳුන්ට අවශ්‍ය නම් එසේ නොකොට භාණ්ඩ ක්‍රමානුකූලව සපයමින් භාණ්ඩවල මිල උච්චාවචනයන්ගෙන් වළක්වා ගත හැකියි. ඒ වගේම පාරිභෝගිකයට අවශ්‍ය තොරතුරු බෙදා හැරීම. නිෂ්පාදකයන් සහ සිල්ලර වෙළඳුන් වෙනුවෙන්
තොගවැළඳුන් භාණ්ඩ ප්‍රවර්ධනය කරන නිසා එහි සංනිවේදන වාසිය පාරිභෝගිකයට ලැබෙනවා. ඒ අනුව පාරිභෝගිකයා වෙළඳපොළෙහි ඇති භාණ්ඩ පිළිබඳව මනා ලෙස දැනුම්වත් වීමෙන් ඔහුට ප්‍රයෝජනයක් වෙනවා. එමනම් මෙම කාරණා තමයි පාරිභෝගිකයාට තොගවැළඳාගෙන් සැලසෙන සේවා. මේවා දුරස්ත සේවා හැටියට අපි දකින්නේ මක්නිසාද තොගවැළඳාට ආසන්නයේ දෙපසින් සිටින්නේ නිෂ්පාදකයා සහ සිරිල වෙළඳා වන නිසා. මා මෙහිදී ඔබට තොගවැළඳුන් වර්ග කීපයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. මෙම විෂය කරුණු ඍජුවම ගුරු මාර්ග උපදේශයේ සඳහන් නොවුනත් ඔබට යම් විටක මේවා ප්‍රයෝජනවත් වෙතයි සිතා මා මෙහිදී තොගවැළඳුන් වර්ග හඳුන්වා දෙනවා. නිෂ්පාදන තොගවැළඳා, ස්වාධීන තොගවැළඳා, නියෝජිත තොගවැළඳා, වණික් තොගවැළඳා සහ විශේෂ තොගවැළඳා. මෙම තොගවැළඳුන් පිළිබඳ කෙටි හැඳින්වීම් කීපයක් මා ඊළඟට ඉදිරිපත් කරන්නටයි සූදානම් වන්නේ. නිෂ්පාදන තොගවැළඳා. නිෂ්පාදකයා විසින්ම තොගවැළඳ කටයුතු පවත්වාගෙන යන විට, එසේත් නැත්නම් නිෂ්පාදකයා තොගවැළඳ කටයුතු පවරාගෙන කටයුතු කරන විටක ඔහු නිෂ්පාදන තොගවැළඳා යනුවෙන් හැඳින්විය හැකියි. ස්වාධීන තොගවැළඳා. භාණ්ඩවල අයිතිය නිෂ්පාදකයා වෙත තිබියදීම නිෂ්පාදකයාගෙන් භාණ්ඩ මිලදීගෙන ස්වාධීනව තොගවැළඳාමේ යෙදෙන්න අපි හඳුන්වන්නේ ස්වාධීන තොගවැළඳා යනුවෙන්. නියෝජිත තොගවැළඳා. මොහු නිෂ්පාදකයාගේ නියෝජිතයෙක් වශයෙන් පෙනී සිටීමෙන් තමයි තොගවැළඳාමේ යෙදෙන්නේ. ඒ අනුව මොහුට ලැබෙන ප්‍රතිලාභය තමයි නිෂ්පාදකයාගෙන් හිමිවන කොමිස් මුදල්. වණික් තොගවැළඳා. මෙම තොගවැළඳා යම් ආකාරයක විශේෂත්වයක් දරන තොගවැළඳේ. නිෂ්පාදකයන්ගේ භාණ්ඩවල අයිතිය තමන් වෙත පවරා ගන්නවා. මොහුට ඒ සඳහා ඇටෝනි බලය තිබෙනවා. එසේ නොමැතිනම් නිෂ්පාදකයා සමග ගිවිසුමක් ඇති කරගෙන නිෂ්පාදකයන්ගේ තුග තමන්ගේ නමට පවරාගෙන බෙදා හැරීමක් තමයි සිදු කරන්නේ. මොවුන් වර්ග දෙකකින් අපට හමු වෙනවා ශාස්ත්‍රයේදී. එක් වර්ගයක් තමයි පූර්ණ සේවා වණික් තොගවැළඳා. එයින් අදහස් කරන්නේ භාණ්ඩ බෙදා හැරීමට අදාළව අවශ්‍ය කරන සියලුම සේවා මෙම තොගවැළඳුන් විසින් සපයනවා. ගබඩා කිරීම, ඇසුරුම් කිරීම, සීතාගාර පහසුකම් සැපයීම, බෙදා හැරීම, අලෙවින් පසු සේවා සැපීම යන ආදී පූර්ණ සේවා මෙම වෙළඳාමත් සමග ඔවුන් සපයනවා. ඒ වගේම අනිකුත් වර්ගය තමයි සීමිත සේවා වණික් තොගවැළඳා. මොවුන් සපයන්නේ අදාළම සේවාවන් එකක් හෝ දෙකක්. එසේත් නොමැතිනම් අත්‍යවශ්‍ය විශේෂ සේවාවක් පමණයි සපයන්නේ. විශේෂ තොගවැළඳා. විශේෂ භාණ්ඩ වර්ග එකක් හෝ කීපයක් පමණක් අලෙවි කරනු ලබන තොගවැළඳුන් තමයි මේ වර්ගයට අයත් වන්නේ. උදෙසුන් වශයෙන් දක්වතොත් දහන්නේ වර්ග, සත්ව නිෂ්පාදන, මාළු, රබර් භාණ්ඩ, පයිප් උපාංග, විදුලි උපකරණ යනාදී නිෂ්පාදිත බෙදා හරින්නන් මේ වර්ගයට අයත් තොගවැළඳුන් වශයෙන් අපට හඳුනා ගන්නට පුළුවන්. හොඳයි. ඔබට මා මෙහිදී පැහැදිලි කර දුන් කරුණු තවදුරටත් අවබෝධ කර ගැනීම සඳහා තොගවැළඳාම සජීවී ලෙස එහෙම නැත්නම් පියවියසින් දකින්නට සලස්වන්නයි මා මෙහිදී බලාපොරොත්තු වන්නේ. What is this? Cashew nut. Cashew nuts. Cashew nut. And the lady, she's bringing cashew nuts from her farm, yeah? Good. Okay.
And where are the cashew nuts going now? It's going to Colombo. Ah, good. මේ තියෙන්නේ හතරවන හරස් වීදිය. මේ පාරේ ඔයගලන්ට වැඩිපුරම ඇවිල්ලා ගන්න පුළුවන් තොග බඩු. හාල් එතකොට අල ලූණු වගේ දේවල් තොග විදියට ගන්න ඕන නම් මේ හතරවන හරස් වීදියට එන්න පුළුවන්. Also, So Dambulla is the biggest marketplace. vegetable market Vegetable in the market. center of country. of Sri Lanka. Yes. My goodness, they have nice vegetables. Huh? Yeah, sure. Oh, very Maybe fertile country. you see the snake goat, very long one. See, I told you more than 2 meters. Yeah, I make a film. Estonia. With the quality. Normally rice and curry, we want to have the small one, that's the best. But chef, they don't like. We want to manage the time he used from the big one. Yeah? See the capitals. And then here, potatoes. Potatoes. That you have potatoes. See? Yeah. Oh, yeah, The Sri yeah. Lankan potato is the best. Ah, I'll show you. let's see potatoes they have. See the pumpkin? Ah, those This is the are. potato from Sri Lanka. Beans, long one. Wow, yeah. Maybe. Now, Bitter gourd. Long bean. හොඳයි. එහෙමනම් මා විශ්වාස කරනවා ඔබට මෙම දේශනය තුළින් තොග වෙළඳාම සම්බන්ධයෙන් යම් දැනුමක් ලැබුණාය කියා ඒ වගේම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන තොග වෙළඳපළවල් කීපයක් ඔබ සජීවීව දුටුවා. එයිනුත් ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි විශ්වාස කරනවා. එහෙමනම් මෙම නිපුණතාවට අදාළ අනෙකුත් නිපුණතා මට්ටම් වලින් මුණ ගැහෙන තුරු ඔබට ස්තුතියි.